අයිබෝන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අදත් ජාතික පුවත්පත් තොරතුරු වලටයි අප අවධානය යොමු කරන්නේ. යනුව පුවත්පත් රැසක තොරතුරු රැසක් වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම මේ මොහොතේදී ප්‍රධාන සිරස්තල සියල්ලම පහේ ලියවෙන්නේ කොරෝනා අර්බුදය සම්බන්ධයෙන්. ලෝකයේම ගත් විටදී නොවැම්බර් 11 වෙනිදා නැත්නම් පෙරේදා දවස වන විටදී යාවත් කාලීන වීම ගත්තාම දෛනිකව ලක්ෂ 6 ඉක්ම වූ ආසාදිතයින් ලෝකේ වාර්තා වෙනවා. ඒ තමයි දෛනිකව වාර්තා වුණු වැඩිම ප්‍රමාණය සහ දසදහස ඉක්ම වූ මරණ ලෝකෙන් වාර්තා වීම සිදු වෙනවා. ඒ තමයි ලෝකේ වැඩිම මරණ ප්‍රමාණය බවට පත්ව තිබෙන්නේ. නොවැම්බර් 11 වෙනිදා දෛනිකව සිදු වුණු ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කරද්දී ඒ කියන්නේ පෙර තිබුණු තත්ත්වයන් එක්ක බලද්දී ලක්ෂය 2 3 4 වී ලක්ෂ 6ක් ආසාදිතයින් දෛනිකව වාර්තා වන තරමටම ලෝකයේ වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වී තිබෙනවා. අප එතනින් ලංකාවට එමු. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය පැය 24ට කොරෝනා රෝගීහු 264ක්, කොළඹ දැඩි අවදානම්, නගර සීමාවෙන් 74ක්, කඩුවෙලින් 20ක්, වරායෙන් 31ක් කියලයි ලංකාදීප පුවත්පතේ අද ප්‍රධාන වාර්තාව අප උපුටා ගන්නේ. නිමන්ති රණසිංහගේ වාර්තාව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ පෙරවරුව වන විට අවසන් වූ පැය 24 තුලදී කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 264 දෙනෙකු වාර්තා වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා. අප ඇතුල් පිටුවට යමු. යනු කොළඹ ප්‍රදේශයේ බොහොම දැඩි අවධානමක් පවතිනවා කියන කාරණේ කියවෙන්නේ. මේ පිරිස අතරින් වැඩිම පිරිසක් කොළඹ නගර සීමාවෙන් වාර්තා වනවා. ඒ රෝගීන් 74ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් දෙවැනි තැනට වැඩිම පිරිස කඩුවෙල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 20ක්. කොරෝනා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානම සහිත දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන විදිහට ගත වූ දින කිහිපයේ සිට ඊයේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 4369ක් වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් 4788ක්. කොළඹ නගර සීමාවෙන් වාර්තා වී ඇති ආසාදිතයින් 74 දෙනා අතර පිටකොටුව ප්‍රදේශයෙන් 20ක්, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 10ක්, කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් 20ක්, බොරැල්ල ප්‍රදේශයෙන් 9 දෙනෙකු වාර්තා වෙලා තිබෙනවා. මේ අතර කොළඹ වරායේ සේවකයන් 31 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර වරාය ආශ්‍රිතව සේවයේ නියුතු වෙනත් සමාගම් වලින් තවත් ආසාදිතයින් 47 දෙනෙකු මේ වන විට වාර්තා වෙලා තියෙනවා. කොළඹ වරායේ සේවකයන් 42 දෙනෙකු මේ වෙද්දී කොරෝනා ආසාදිතව ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව තමයි වරාය ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 136 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති අතර පසුගිය දින කිහිපය සසඳන විට ශීඝ්‍ර අඩුවීමක් ලෙසයි එය දක්වන්න ලැබෙන්නේ. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිස වත්තල ප්‍රදේශයෙන් වාර්තා වන්නේ. ඒ අතර 47 දෙනෙකු ආසාදිතයින් සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යස්ථානය සඳහන් කරද්දී කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වුණු යාචකයෙකු බත්තර මුල්ලෙන් හම්බ වෙනවා. ඔහුගේ ආශ්‍රිතයින් 8 දෙනෙකු නිට්ටඹුවේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරලා තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදිත වුණු නාටාමිලා 93 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගේ ආසාදිතින්ද නිට්ටඹුවේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරලා තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් 74 දෙනෙකු කොරෝනා ආසාදිත විදිහට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම කොරෝනා වැළඳුණු සමස්ත පොලිස් නිලධාරීන් ගණන 686ක් ලෙසටයි මේ වන විට වාර්තා වන්නේ. මේ සියල්ලම නිල වශයෙන් තහවුරු කරන ලද COVID-19 වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිකුත් කළ නිවේදනය අනුවයි ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ අප උපුටා ගත්තේ. එතනින් පසු අපි අවධානය දිවයින පුවත්පතට දිවයින ප්‍රධාන සිරස්තලයත් කොළඹ අවදානම්. නීති කඩන අය අල්ලන්න ඩ්‍රෝන මෙහෙයුමක් 15ක් අත්අඩංගුවට. ඊයේ හමුදාව තවත් සුවිශේෂී ක්‍රියාවලියකට අත ගහනවා. යුද හමුදාවෙන් ඩ්‍රෝන රෙජිමේන්තුවක් කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව යුද හමුදා ඉතිහාසයේ පළමු වරට රෙජිමේන්තුවක් පිහිටුවීමට පියවරගෙන තිබේ. ඩ්‍රෝන රෙජිමේන්තුවක්. ඒ අනුව ඊයේ යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මූලිකත්වයෙන් මෙම රෙජිමේන්තුවේ පිහිටුවීමේ කටයුතු ආරම්භ වුණා. මෙම ඩ්‍රෝන රෙජිමේන්තු මගින් ශ්‍රී ලංකා භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පියවර ගැනෙන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාවට මේ මගින් සහයෝගය ලබා දෙනවා කියලායි වාර්තා කරන්නේ. ඡායාරූප සහිත වාර්තාව. ඒ අනුව දිවයින පුවත්පතේ වාර්තා කර තිබෙනවා. කොළඹ නගර සීමාවෙන් ආසාදිතයෝ 3410ක්, කොරෝනා 15000 පණී. ඊයේ තවත් මරණ දෙකක්. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 48ක් බවට පත් වෙනවා. බන්ධනාගාරවලින් ආසාදිතයෝ 159ක්, බූස්සෙත් 30 දෙනෙකු ආසාදිත වී තිබෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයෝ 98 දෙනෙකු කොරෝනා රෝගය නිසා මේ වන විට මිය ගොස් තිබෙනවා කියන වාර්තාව අද දිවයින පුවත්පතෙන් අප උපුටා ගන්නවා. එතනින් පසු අරුණ පුවත්පතට යමු. සමහර තැන්වලදී මේක නිරෝධායනය මේක කරන්න මේ දේවල් කිරීම තුළින් තමයි ඔබ ඔබේ ගම ඔබේ ආශ්‍රිතයින් ආසාදිතයින් සමීපතමින් ඔබේ වැඩිහිටි අම්මා තාත්තා ඉන්නවනම් මේ අයගේ ජීවිත ආරක්ෂා වෙන්නේ ඔබ ගන්න ක්‍රියාමාර්ගات එක්ක.
හැබැයි ඉතින් මේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා වෙන කාරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට ඕනේ. අරුණ ප්‍රධාන සිරස්තලය නිල නිවාසවල නිරෝධායනය වූ පොලිස් පිරිස් ගමට පනිති පොකුරේ මුල අල්ලන්නත් විමර්ශන කියලායි වාර්තා කර තිබෙන්නේ. තිස්ස රවින්ද්‍ර පෙරරාගේ වාර්තාව අපි අරුණ පුවත්පතෙන් උපුටා ගන්නවා. ඒ අනුව එහි වාර්තා කර තිබෙන ආකාරයට බොරැල්ල පොලිසියෙන් කෝවිඩ් ආසාදිතින් හමුවීමත් සමග නිලනිවෙස්වල නිරෝධායනයේ ලක් කළ පොලිස් පිරිසක් ගෙවල් වසා දමා ගම්බිම්වලට යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වා නිලනිවාස යලි පවරා ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දෙනවා. බොරැල්ල පොලිසියෙන් වැඩිම ආශ්‍රිතයින් පිරිසක් වාර්තා වීමත් සමග අසලම් පිහිටි පොලිස් නිලනිවාසද නිරෝධායනයට යොමු කළා. නිරෝධායනයට ලක් කළ නිවාසවලට වියලි සලාක මළු බෙදා දීමට යාමේදී නිවාස 7ක් වසා දමා තිබීමෙන් මේ බව හෙළි වෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් ආසාදිතින් බවට පත් වූ හේතු සොයා පොලිස් බුද්ධ්‍යංශ විමර්ශනයක් ආරම්භ කරලා පොලිස්පති යටතේ ඇති පොලිස් විශේෂ කාර්යාංශය යොදවා මෙම පරීක්ෂණ සිද්ධ කරනවා. කොහොමුණත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළට මසුන් ගැනීමට ගිය පොලිස් මුළුතැන්ගෙවල් වල සේවය කළ අයට කොරෝනා වැළඳීමෙන් මේ ව්‍යාප්ත වුණා කියලා තමයි දැනට මූලික තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් මුළුතැන්ගේක නොමැති තානාපති අංශයේ රාජකාරිවල නිරත වුණු තිදෙනෙකුටත් කොවිඩ් ආසාදනය වෙලා තිබුණා. ඒ නිසා පොලිසිය 600ක් වූ ආසාදිතින් ප්‍රමාණයක් මේ වෙද්දී වාර්තා වෙලා තිබෙනවා. පොලිසියට ඇතුළුනේ කොහොමද කියන එකත් හොයනවා. සහ ඒ වගේම මේ නිල නිවාසවල නිරෝධායනය වුණු පොලිස් පිරිස් ගම්වලට පණී කියන එක නම් සිදු නොවියම යුතු දෙයක්. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ දියත් කරලා අදාළ කටයුතු සිදු කරනු ඇතැයි විශ්වාස කරනවා. මව්බිම පුවත්පතේ වාර්තාවට අපි අවධානය යොමු කරමු. මව්බිම අද ගෙනෙන වාර්තාව බවට පත්වන්නේ මේ වෙද්දී PCR පරීක්ෂණ ඉල්ලා බෝගම්බර රැඳවියන් උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් මව්බිම පුවත්පතේ අද වාර්තා කර තිබෙනවා. ඔවුන් මේ රැඳ වහලේ උඩට නැගලා උද්ඝෝෂණයක නිරත වෙලා තිබුණා. ඒ වගේම කමියුනිස්ට් පක්ෂ යෝජනාවක් තිබෙනවා. කොරෝනා මඩින්න සර්වපාක්ෂික කාර්යසාධක බලකායක් අවශ්‍යයි කියන කාරණය. අපි මේ පිළිබඳ සවිස්තර වාර්තාව ඇතුල් පිටුවෙන් උපුටා ගනිමු අද දවසේදී. ඒ අනුව සමස්ත සිදුවීම් පිළිබඳ මේ ආකාරයෙන් වාර්තා කර තිබෙනවා. බන්ධනාගාර වල කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සිදු කළ යුතුයි. ඔවුන්ට සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම වැනි කාරණා ඉතාමත් අපහසු කාරණා බවට පත් වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ වැඩි බර තැබීමක් මේ මොහොතේදී සිදු කළ යුතුයි යන කාරණය බොහෝ තැන්වලින් කියවී තිබුණා. ඒ අනුව වාර්තා කර තිබෙනවා මේ වන විට විශේෂයෙන්ම ඔවුන්ගේ PCR පරීක්ෂණ ඉල්ලා ඔවුන් කරන ලද උද්ඝෝෂණය අවසන් කරලායි තියෙන්නේ. Taman හට කොරෝනා රෝගය වැළඳීමේ දැඩි අවධානමක් උද්ගතව තියෙන නිසා වහාම PCR පරීක්ෂණ වලට භාජනය කරන සිල්ලමින් තමයි මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 100ක පමණ පිරිසක් එහි වහලේ මත නැගී ඊයේ විරෝධතාවක් ආරම්භ කළේ. මේ විරෝධතාවට එක්ව සිටි සියලුම සැකකරුවන්ගෙන් වැඩි පිරිසක් මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබපු අය. ඒ අනුව විශේෂයෙන්ම බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහත්මයා කියන විදිහට මේ බන්ධනාගාරයේ සැකකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් පිළිබඳ සොයා බැලීම සඳහා නුවර රෝහලේ වෛද්‍යවරයෙකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් යොදවලා තියෙන්නේ මේ වෙද්දී. ඒ වගේම අඛණ්ඩව PCR පරීක්ෂණ සිදු කරනවා. බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතින් 40 දෙනෙකු මේ විදිහ හඳුනාගත්තා. මෙවන් පසුබිමක් යටතේ විරෝධතාවයක නිරතව සිටිය ඔවුන්ගේ යටි අරමුණක් ඉෂ්ට කරගන්න කියලායි බන්ධනාගාරයේ පැත්තෙන් කියන්නේ. ඒකනායක මහත්මයා කියන විදිහට ඊයේ දිනේදී වෙන සැකකරුවන් 90ක් පමණ දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කරලා තියෙනවා. එකී සැකකරුවන් විරෝධතා දැක්වූ පමණින් PCR පරීක්ෂණ සිදු කරන්න බෑ. මොකද වසංගත විද්‍යාංශයත් ඇවිල්ලා කියන්නේ මේක තාර්කික පදනමක් එක්ක කරන කාරණයක්. ඒ කියන්නේ හැමෝටම PCR කරගන්න ඕනුනාට එහෙම කරන්නේ නැහැ. සම්පත් සීමිතයි. ඒ සීමිත සම්පත් උපරිම භාවිත කරලා තමයි මේ පරීක්ෂණ සිදු කළ යුත්තේ. ඒ නිසා නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදු කරන්නේ. හැබැයි මේ බන්ධනාගාර කතාවේදී මද්ද්‍රව්‍ය චෝදනා ලැබූ පිරිස් තමයි බොහෝ දෙනෙකු මේ විරෝධතාවයට එකතු වුණේ සහ ඔවුන්ට මේ PCR පරීක්ෂණ කළා තමන්ගේ නිර්වද්‍යතාවය තහවුරු කරගන්නවටත් වඩා වෙන යටි අරමුණක් තියෙනවා කියලායි බන්ධනාගාර පැත්තෙන් කියන්නේ. කොහොමුණත් බන්ධනාගාර පරිශ්‍රයේ රැඳවියන් 800කට ආසන්න පිරිසක් රඳවා ඇති පැවසෙන අතර විරෝධතාකරුවෝ සඳහන් කරන්නේ මේ රැඳවියන්ගෙන් බහුතරයක් මේ දක්වා PCR පරීක්ෂණ සිදු කරලා නැහැ කියලායි. ඒ පරීක්ෂණ කඩිනම් කිරීමට නොහැකි නම් Taman වෙනත් බන්ධනාගාරයකට මාරු කරලා යවන්න ඔවුන් ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරන විමසීමකදී මහනුවර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහත්මයා කියා සිටියේ බෙන්වෙන් වශයෙන් රඳවා සිටි මෙම රැඳවියන් එක්වීම හේතුවෙන් කොරෝනා රෝගය තවදුරටත් පැතිරීමේ අවදානමක් තියෙනවා. මොකද දුරස්ථ භාවයක් පවත්වාගෙන යන්නට අවශ්‍ය වැඩපිළිවෙල සකසලා තියෙද්දී මේ විදිහට එකට එකතු වී විරෝධතාවල නියැලීම කියන දේ පැතිරීම ආයති කරන්න හේතුවක් බවට පත්වන්නට පුළුවන්. ඒ වගේම ඊයේ දවසේදී කොරෝනා ආසාදිතින් බව හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි දෙදෙනෙකු මිය යාමත් එක්ක මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ යනවා. මියගේ එක් පුද්ගලයෙකු කොළඹ 12 පදිංචි වයස අවුරුදු 54ක පිරිමි පුද්ගලයෙක් මරණයට හේතු වශයෙන් දක්වා ඇත්තේ නිදන්ගත පෙනහළු රෝගය සමග කොවිඩ් ආසාදනය වීම. දෙවැන්නා මීගොඩ ප්‍රදේශයේ අවුරුදු 45ක පිරිමි පුද්ගලයෙක් මරණයට හේතුව කොවිඩ් 19 නියුමෝනියාව සමග ද්විතීක බැක්ටීරියා ආසාදනයක් සිදුවීම
කියන කාරණය. මේ සම්බන්ධයෙන් විවිධ තැන්වලදී කතා කරනවා. මේ මරණයට හේතුව කුමක්ද කියන දේ පිළිබඳ නිශ්චිත තහවුරුවක් ලබා නොගතහොත් තවදුරටත් මරණ වැඩි විය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ නිසා නිශ්චිතවම COVID-19 බැලඳී මිය යනවා නම් වෙනත් සංකූලතා සහිතව මිය යනවා නම් මේ මරණයට හේතුව කුමක්ද කියන දේ නිශ්චිත තහවුරුව මත තමයි ඉදිරියේදී රෝගීන් වාර්තා වී මරණ වාර්තා වීම අඩු කරගත හැකි කියලා සෞඛ්‍ය බලධාරීන් පැත්තෙන් කියවෙන කාරණයක් තිබෙනවා. මේ මව්බිම් පුවත්පතේ වාර්තාව අපි උපුටා ගත්තේ. එතනින් පසු දිනමින පුවත්පතේ වාර්තාව ඒත් බෝගම්බර සිදුවීමට අදාළවයි. බෝගම්බර රැඳවියන්ගේ විරෝධය අවසන් PCR කළ 250ක් කෑගල්ලට මීගමුවට මාරු කරයි කියලායි දිනමින ප්‍රධාන සිරස්තලයේ අසේල කුරුළු අංශගේ වාර්තාව අප උපුටා ගන්නේ. COVID-19 වෛරසයේ ආසාදිත තාවකාලික රැඳවුවන් පිරිසක් හේතුවෙන් තම ජීවිත අවදානමට ලක්ව ඇතැයි පවසමින් බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවුවන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලේ මත නැගී පෙරවරු ආරම්භ කළ විරෝධතාවය හවස 4 විතර වෙද්දී අවසන් කරලා තියෙනවා. බෝගම්බර පැරණි බන්ධනාගාරයේ විරෝධතාවක නිරතව සිට රැඳවුවන් අතරින් PCR පරීක්ෂණ දැනට සිදු කර අවසන් වුණු 250ක් පමණ කෑගල්ල සහ මීගමු බන්ධනාගාරවලට යොමු කරන්නට කටයුතු කරා කියලායි වාර්තා කරන්නේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලෙන් අපි උපුටා ගන්නේ. ඒත් එක්කම අද පුවත්පතේ වාර්තාවට අපි මේ මොහොතේදී අවධානය යොමු කරනවා. දැන් මේක තමයි කතාව බවට පත් වෙලා තියෙන්නේ. භූමදානය කරනවාද එහෙම නැතිනම් ආදාහනය කරනවාද කියන කාරණය පිළිබඳ මේක දේශපාලනික වශයෙන් අමාත්‍යවරු දෙපැත්තකට පිළිතුරු සපයනවා අදහස් පළ කරනවා දැක්කා. තවත් පිරිසක් සමාජ මාධ්‍ය තුල සටහන් තැබීම තුල වග කිව යුතු පාර්ශවීන් සමාජ මාධ්‍ය තුල යම් යම් සටහන් තැබීම තුල ඒ සම්බන්ධ විවේචන ඉදිරිපත් වෙලා තියෙනවා. අපි මේ පිළිබඳ නෙමෙයි කතා කරන්නේ. මේ සම්බන්ධයෙන් තාර්කික ක්‍රමවේදයක් දියත් කරලා නිසි වැඩ පිළිවෙල පිළිබඳ. අද වාර්තාව කොවිඩ් මරණ භූමදානය පිළිබඳ මාස දෙකකින් යලි සලකා බලයි. කොවිඩ් ආසාදිත මරණ කළමනාකරණය පිළිබඳ උපදෙස් ලබා දීමේ කමිටුව තීරණය කරයි. නවෝදයා පවනිගේ වාර්තාව අද පුවත්පතෙන් උපුටා ගන්නේ. කොවිඩ් ආසාදිත මරණ භූමදානය කිරීම පිළිබඳ තීරණය ගැනීම තවත් මාස දෙකකින් පසු යලි සලකා බැලීමට කොවිඩ් ආසාදිත මරණ කළමනාකරණය පිළිබඳ උපදෙස් ලබා දීමේ කමිටුව තීරණය කරනවා. අදාළ උපදේශක කමිටුව පසුගියදා රැස්වී මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කරනවා. එෙහිදී කොවිඩ් මරණ පිළිබඳ ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමකින් මෙම තීන්දුව ගන්නවා. අදාළ කමිටුව මුල්වරට පසුගිය අප්‍රේල් මාසයේ රැස් වෙන අවස්ථාවේදී කොවිඩ් මරණවල අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ විද්‍යාත්මක සලකා බැලීමෙන් අනතුරුව කොවිඩ් රෝගියෙකු මිය යාමෙන් පසු ඉතා කෙටි කාල සීමාවක් තුළදී එම සිරුරු ආදාහනය කළ යුතු බවටත් ඒ සඳහා අවම පිරිසක් සහභාගී විය යුතු බවටත් කිසිදු ලෙසකින් භූමදාන කටයුතු සිදු නොකළ යුතු බවටත් තීන්දුවක් ලබා ගන්නවා. කොවිඩ් ආසාදිත පුද්ගලයන් මිය යාමෙන් හොඳයි. ඒ අනුව මේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් මිය යාමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු තුලින් එම විස බීජය පරිසරයට මුසු විය හැකි වූ බවට නිගමනය මත එම තීරණය ගත්තා කියලායි වාර්තා කරන්නේ. ඒ අනුව අදාළ කමිටුව නැවත මාස 6කින් රැස්වීමේ පිළිබඳ සමාලෝචනය කිරීමට තීරණය කළ අතර එම සමාලෝචන රැස්වීම නැවතත් පහුගියදා පැවැත්වුණා. ඒ අනුව මාස 2කින් මේ පිළිබඳ යලි සලකා බැලීම සිදු කරනවා. අපත් මේ කාරණය පිළිබඳ විමසුව අවසන්ගත විද්‍යාංශයෙන් විශේෂයෙන් ඔවුන් සඳහන් කළ කාරණේ තමයි තාමත් පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. මැරුණු සිරුරකට පුළුවන් ද වෛරසය පතුරවන්න කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පැත්තෙන් අනාවරණ වෙච්ච කාරණේ තමයි අපේ රටේ ජලතලයේ තිබෙනවා මේ ජලතලයට මේ මුසු වුණොත් ප්‍රශ්නයක් කියන කාරණේ. හැබැයි ඊයේ දවසේදී මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම කැබිනට් අමාත්‍ය අලි සබ්රි මහතා තමන්ගේ සටහනක් ඔස්සේ ප්‍රකාශ කරනවා බ්‍රසීලය ඒ වගේම කැනඩාව වැනි රාජ්‍යයන් වල භූගත ජලය මීටත් වඩා ගැඹුරු අඩු තැනක තියෙන. හැබැයි එවැනි රාජ්‍යයන් වල භූමදාන කටයුතු සිදු කරනවා. මේ ආකාරයෙන් දෙපැත්තකට කතාවක් තියෙන අතරතුරේදී තවත් සුවිශේෂී වාර්තාවක් අප උපුටා ගන්නවා අද ඩේලි මිරර් පුවත්පතෙන්. ඒ තමයි එක්සත් ජාතීන් මේ කාරණය පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. UN raises concern with the PM over health ministry guidelines which stipulate cremation as the only method for the disposal of dead bodies of COVID-19 infected person. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය බවට පත්ව තිබෙන්නේ මේ එක්සත් ජාතීන් මේ සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳ කතා කරනවා. ඒ අනුව බලලනවාද පුච්චනවාද කියන කාරණය පිළිබඳ. මේ වෙද්දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ක්‍රිමේෂන් එහෙමත් නැතිනම් ආදාහනය ප්‍රධාන මූලික ක්‍රමවේදය මියගිය කොවිඩ් වෛරසය ආසාදිත වූ රෝගීන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු කරන්න. As per WHO guidance, people who die from COVID-19 can be buried or cremated according to the local standards and family preferences with appropriate protocols for handling the body. මේ මලසිරු කළමනාකරණය කිරීම හා සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය බවට පත්ව තිබෙන්නේ. ඔවුන් විශේෂයෙන් ප්‍රකාශ කරනවා ආදාහනය කරනවාද එහෙම නැතිනම් බලනවාද කියන කාරණය ඒක local standards දේශීය වශයෙන් හඳුනාගත් නිර්දේශ ඒ වගේම family preferences පවුලේ පිරිසගේ කරන ඉල්ලීම් සහ ඒ වගේම මීට අමතරව අනුගමනය කරන්නා වූ යම් ආකාරයෙන් ක්‍රමවේද මත මේ දේවල් මත තමයි තීරණයක් ගත යුත්තේ. යනුව the United Nations in Sri Lanka yesterday in a letter to Prime Minister Mahinda Rajapaksa
reiterated the UN concern over the health ministry guidelines which stipulate cremation as the only method for the disposal of COVID bodies of COVID-19 infection person. ආසාදිතයින් සඳහා ගන්නා අවසන් ක්‍රියාමාර්ගය ආදාහනය කිරීමද කියන කාරණය පිළිබඳ අග්‍රාමාත්‍යවරයාට ඔවුන් ඍජුවම ලිපියක් යොමු කර තිබෙනවා. ඒ අනුව ඔවුන් විශේෂයෙන් සඳහන් කර තිබෙන කාරණය තමයි the letter UN resident coordinator Hannah Zinger she said the common assumptions that the people who died of the communicable diseases should be cremated to prevent spread is not supported by evidence. Instead cremation is the matter of the cultural choice and the available resources. සංස්කෘතික මේ කාරණා සම්බන්ධයෙන් යම් ආකාරයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා මේ ආදාහන කටයුතු සම්බන්ධයෙන්. According to the World Health Organization guidance, people who have died from the COVID-19 can therefore be buried or cremated according to the local standards and family. ඔවුන් යලි මතු කරනවා මේක දේශීය වශයෙන් තියෙන පදනම මත විසඳා ගැනීමේ හැකියාවකුත් තිබෙනවා. හැබැයි ඒ අමතරව ඔවුන් කියනවා in the same context it deemed important to inform that you have received imposing appeals with the outside the Muslim community they perceive the current policy on burials of the discriminatory against this backward. I fear that not allowing burials and having negative effect on the social cushion යනුවෙන් වාර්තා කරනවා. මේ වෙද්දී මුස්ලිම් සමාජයෙන් මුස්ලිම් ප්‍රජාව විසින් යම් ආකාරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා ආදාහන කටයුතු සිදු කරන්නට එපා මේක බලන්නට ඉඩ දෙන්න කියන කාරණය පිළිබඳ. ඒ නිසා සමාජයේ මේ ආකාරයෙන් කරන ඉල්ලීමුත් පිළිබඳත් සලකා බැලීමක් සිදු කළ යුතුයි කියන කාරණය ඔවුන් මෙහිදී මතු කරනවා. හැබැයි මෙතනදී එක කාරණයක් තියෙනවා. රට අභ්‍යන්තරයේ යම් ආකාරයෙන් ක්‍රමවේදයක් තියෙනවා නම් අනුගමනය කරන ප්‍රොටෝකෝල් එකක් ක්‍රමවේදයක් ක්‍රියාපිළිවෙතක් තියෙනවා නම් ඒට මූලිකත්වය දීමේ කටයුත්ත පුළුවන් කියන දේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයම තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලමු මාස දෙකකින් කමිටුව යලි රැස් වෙනවා කියන කාරණේ තිබෙනවා. කොහොමුණත් මැරුණායන් පස්සේ වලලනවාද පුච්චනවාද කියන කාරණයට වඩා මැරෙන්න නොදී බලා ගැනීමේ වගකීමයි තියෙන. ඒ නිසා මේ මොහොතේ මේ කරන සාකච්ඡාව කොයිතරම් දුරට උචිතද කියන දේ පිළිබඳ කතා කරනවා. ඒ වගේම එක රටක් එක නීතියක් පිළිබඳ නිරන්තරයෙන් කතා කරනවා. මේ සියලු දේ පිළිබඳ කතා කරන්නේ වසංගතයක් නිසා එහෙම නැතුව ජාතියකට ආගමකට හෝ තවත් පිරිසකට පහර ගැසීමේ ක්‍රියාවලියක් නිසා නොවේ. ඒත් එක්කම අද දවසේදී වාර්තා කර තිබෙනවා ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාවක් අප උපුටා ගන්නවා. ඒ අනුව විශේෂයෙන් වාර්තා කර තිබෙනවා මේ වෙද්දී ඔබ යම් ආකාරයකින් බස්නාහිර පළාතෙන් පිටව යනවා නම් මෙන්න ඔබ කරන්නට ඕනේ දේ පිට වුණොත් ඔබ කළ යුතු දේ මේ වෙද්දි පිට වෙන්න ඉඩ නැහැ. හැබැයි මොනවා හරි ක්‍රමවේදයකින් ඔබ ආපහු ඔබේ ගම්වලට ගියොත් self quarantine for those who left western province ස්වයං නිරෝධායනය සිදු කළ යුතුයි බස්නාහිර පළාතෙන් පිටත් වන අය. අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශය who had left the western province after the imposition of the travel restriction will be ordered to remain the self quarantine ස්වයං නිරෝධායනයට ලක් විය යුතුයි කියන කාරණයයි වාර්තා කරන්නේ. අද බොහෝ පුවත් ඒ පිළිබඳ වාර්තා කර තිබුණා. මෙන්න මේ තත්ත්වය තමයි සමස්ත ශ්‍රී ලංකාවේ සියලු කාරණා පිළිබඳ අපි කතා කරන්නේ. ඒත් එක්කම රටේ ආර්ථිකය අයවැය පිළිබඳත් දැන් මේ වෙදි කතා බහ වෙනවා. ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේ කතාවත් එක්ක මේටත් කොරෝනා බද්ධ වෙනවා. කොරෝනා වල කාරණා බොහෝමයක් අන්තර්ගත වෙනවා. මොකද ඉදිරි ආර්ථික සැලැස්ම තුලදී විශේෂයෙන්ම කොරෝනා පාලනය සම්බන්ධ වුණු ක්‍රියාවලිය රටක ආර්ථිකයේ ප්‍රමුඛ බර තැබීමක් කරන කාරණය බවට පත් වෙනවා. දිවෙන වාර්තාව කොරෝනා මර්ධනයට මිලියන 70,000ක් PCR සඳහා දිනකට මිලියන 50ක වියදමක් විසර්ජන පනත් කෙඩුම්පත ඉදිරිපත් කරමින් අගමැති කියයි කියලයි අද දිවයින ප්‍රධාන සිරස්තලය. කොරෝනා රෝගීන් හඳුනා ගැනීම නිරෝධායනයේ නියම පරීක්ෂණ සහ සුබ සාධන කටයුතු සිදු කරමින් කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා රජය මේ වන විට රුපියල් මිලියන 70,000ක් වියදම් කර ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ආයවැය කතාව තුලින් සඳහන් කර තිබුණා කියලයි අද දිවයින ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙද්දී ඒ වගේම ලංකාදීප පුවත්පතේ වාර්තාව විසර්ජන පනත් කෙඩුම්පත ඒකමතිකව සම්මතයි. මේ වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව ඒකමතිකව සම්මත විය කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙද්දී දී අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටත් අප අවධානය යොමු කරනවා. ආර්ථිකමය වශයෙන් කාරණා කිහිපයක් පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කර අග්‍රාමාත්‍යතුමන් කතා කළා. විශේෂයෙන් අයවැය පරතරය රාජ්‍ය ආදායම සහ වියදම කළමනාකරණය කිරීම. Prime Minister pledged to reduce budget deficit from 10% to 4% by 2025. යනුව වාර්තාව පුපුටා ගන්නවා. Prime Minister Mahinda Rajapaksa yesterday asked Parliament to increase the borrowing limit by 180 billion while amend the guarantee limit to 15% of the GDP as started the Fiscal Management Act. Presenting the appropriation bill 2020, the House, the Premier said that the government aimed to reduce the income expenditure gap to 4% of GDP by 2025.
අපේ අර ආදායම සහ වියදම ගත්තට රාජ්‍ය ආදායම සහ වියදම නිරන්තරයෙන් රාජ්‍ය ආදායම අභිබවා ගියපු රාජ්‍ය වියදමක් අපේ සිද්ධ වෙනවා. ඒ අතරතුරින් විශේෂයෙන් ආනයන සඳහා විශේෂ වියදමක් යනවා. මේ නිසා සාමාන්‍යයෙන් අපි ගන්න දේ තමයි අයවැය පරතරය අපේ වැඩි වෙනවා. අයවැය පරතරය අවම කරගන්න, ඒ වගේම රාජ්‍ය ආදායම සහ වියදම අතර පරතරය 4% මට්ටමකට ගෙනීම, 10% සිට 4 මට්ටමකට 2025 දක්වා ගෙනීම සඳහා ෆිස්කල් ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ මෙහිදී අග්‍රාමාත්‍යතුමන් විශේෂයෙන් අදහස් පළ කර තිබෙනවා. අප තවදුරටත් කතා කරමු. කෙටි විරාමයකට යමු. විරාමින් පසු යලිත් හමු. හොඳයි, අති යලිත් ජාතික පුවත්පත් තොරතුරටයි අවධානය යොමු කරන්නේ. මේ අයවැය හා සම්බන්ධයෙන් විවිධ ආකාරයෙන් පක්ෂ විපක්ෂ විවිධ කතිකාවන් ඇතිව තිබුණා. යනෝ විශේෂයෙන් ඊයේ දවසේදී සමගි ජනබලවේගයේ පැත්තෙන් අයවැය පිළිබඳ විශේෂ වුණු කතා බහක් ඇති කරනවා. යනෝ කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් මතු කරන කාරණය. Hashim said government has not lived up to the people's expectations. යනුවෙන් වාර්තාව යනුව වාර්තා කර තිබෙනවා. සමගි ජනබලවේගයේ MP Kabir Hashim told Parliament yesterday that the government had failed to live up the expectations of the public participating in the debate on 2020 appropriation bill in the parliament. SP Hashim said since independence Sri Lanka has witnessed for the first time two appropriation bills being presented to the house, one year for 2020 and 2021 in 2019 November. The new president was elected and the cabinet appointed. Even though the power, the government failed to present the budget. රජය අසමත් වුණා කියන කාරණය උන් ප්‍රකාශ කරනවා. අයවැය සම්බන්ධයෙන් කෙසේ වෙතත් ඔවුන් විශේෂයෙන් සඳහන් කරන කාරණය තමයි ණය ලබා ගැනීමක් සිදු කරා. ඒ ණය ලබාගත් ඒවා කොයි ආකාරයෙන්ද භාවිත වුණේ කියන කාරණය පිළිබඳ ප්‍රශ්න කිරීමක් සිදු කරනවා. ඒ වගේම ජනතා අපේක්ෂාවන් මූලික කරගෙන අයවැය නිර්මාණය වෙලා නැහැ කියන කාරණය සමගි ජන බලවේගයේ පැත්තේ චෝදනාව වෙනවා. මේට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ප්‍රකාශයත් The Island පුවත්පතෙන් අප උපුටා ගන්නවා. Minister Cabral dismisses calculation made by the MP Hashim, suggested he get some coaching from Harsha De Silva who knows the subject. හර්ෂද සිල්ලා වගේ මේක දන්න කෙනෙකුගෙන් පොඩ්ඩක් අහලා දැනගන්න කබීර් හෂීම් මන්ත්‍රීවරයාට අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයා කියනවා. Money and Capital Market and State Enterprise Reform State Minister Ajit Niwad Cabral told Parliament yesterday that as that end of the December 2019, total loans granted by the central bank to all banks for pawning advances stood at the 210 billion, and the end of the September 2020 it had increased by the 27 billion of 237 billion. යම් ආකාරයෙන් ණය සම්බන්ධයෙන් අත්තිකාරම් සම්බන්ධයෙන් ප්‍රශ්න නගනවා. මේ සම්බන්ධයෙන් දත්තත් එක්ක අජිත් නිවාඩ් කබ්‍රාල් අමාත්‍යතුමන් මතු කරනවා. මේක මේ විදිහටයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා 2020 අයවැය කතාවේදී ඔහු පිළිතුරු කතාවක් කරමින් ඔහු මේ සම්බන්ධ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීලා තියෙනවා. ඒ නිසා යම් ආකාරයකින් නොදන්නා කාරණයක් පිළිබඳ අදහස් පළ කරනවා නම් දන්නා කෙනෙකුගෙන් මේක අහලා කියන්නට කියන කාරණේ අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යතුමන් ප්‍රකාශ කරනවා. ඒත් එක්ක විශේෂයෙන් වාර්තා කර තිබෙනවා අද දවසේදී සමගි ජන බලවේගයේ පැත්තෙන් මේ අයවැය සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ වෙන ගුණ මත. ඒ ඇස්සේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය government hiding stat on 2020 economic growth 2020 ආර්ථිකය සම්බන්ධයෙන් දත්ත රජය හංගනවා කියන කාරණය ඔහුගෙන් චෝදනාවක් තියෙනවා. Opposition leader Sajit Premadasa yesterday alleged that the parliament government is attempting to hide statistics about the economic growth in 2020 participating the second reading of the appropriation bill 2020. දෙවනවර කියවීමේදී ඔහු ප්‍රකාශ කරන කාරණය තමයි රජය විසින් ආර්ථිකමය දත්ත එළියට නොදා සංගවීමේ ක්‍රියාවලියක නිරත වෙනවා කියන චෝදනාවක් ඔහු විසින් සිදු කර තිබෙනවා. සිලන් ටුඩේ වාර්තාව අපි එතනින් උපුටා ගන්නේ. පහුගිය කාලේ පුරාම නිරන්තරයෙන් කතාබහට ලක්වුණු ජනාධිපතිවරණ මහමැතිවරණ මේ හැම තැනකදීම ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරනු කවුරුත් බොහොම ආදරය කරන රාජ්‍ය සේවකයෙකු බවට පත්වුණු පෙරලිකාර රාජ්‍ය සේවකයෙකු බවට පත්වුණු කතා නිර්මාණය වුණු රාජ්‍ය සේවකයෙකු බවට පත්වුණු මැතිවරණ කොමිසම පිළිබඳ අප කතා කරනවා. අද මව්බිම පුවත්පතේ වාර්තාව මැතිවරණ කොමිසමේ නිල කාලය අවසන් නව සභාව එන සතියේ කියලායි වාර්තා කර තිබෙන්නේ. අපි මව්බිම පුවත්පතෙන් මේ උපුටා ගන්නේ. ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාවේ නිල කාලය ඊයෙන් අවසන් විය. දේශපාලන ආරංචි මාර්ගය සඳහන් කරන්නේ නව මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ පත් කිරීමට නියමිත බවයි. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද දේශප්‍රිය මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන සෙසු සමාජිකයින් විශ්‍රාම යාමට නියමිත වේ. ඒ අනුව අපි දන්නවා විශේෂයෙන් මහින්ද දේශප්‍රිය මහතා බොහොම ජනප්‍රිය සහ බොහොම ප්‍රසාදනීය තැනකට පත් වුණා සහ මැතිවරණ ක්‍රියාවලිය තුළදී ඔහුගේ භූමිකාව පිළිබඳ බොහෝ දෙනෙක් බොහොම ගෞරවයෙන් කතා කළා. සමස්ත කොමිසම පිළිබඳ විවිධ විවේචන තිබුණා. මේ මැතිවරණ කොමිසම තියෙන්නේ ඡන්ද තියන්නද ඡන්ද කල් දාන්නද කියන කාරණේ වගේ විවිධ චෝදනා තිබුණා. කොහොම වුණත් සාධාරණ විනිවිද මැතිවරණයන් පැවැත්වීමේලා මැතිවරණ කොමිසම අද්විතීය කාර්යභාරයක් සිදු කළා. අප දුටුවා විශේෂයෙන්ම කොවිඩ් වසංගතයත් එක්ක ඡන්දේ පැවැත්වීම තුළදී පෙරහුරු පවත්වමින් ආදර්ශමය ක්‍රියාවලි පවත්වමින්
සාර්ථකව COVID-19 හරහා දෙවනි රැලි මතු නොවන්නට මැතිවරණය පවත්වා ගැනීමේදී ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කළා. අප ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. කෙසේ වෙතත් නව මැතිවරණ කොමිසමේ සමාජිකයන් පත්වන තුරු වත්මන් කොමිසම බලාත්මක වෙනවා. මේ මැතිවරණ කොමිෂන් සභාවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2015 නොවැම්බර් මාසයේදී ස්ථාපිත කෙරුණා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපනය කළ මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විතවද 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මෙහි සමාජිකයන් සංඛ්‍යාව 5 දක්වා වැඩි කරනු ලබනවා. යනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් ලෙස නම් කරන පුද්ගලයන් එවකට ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායක සභාව මගින් අනුමත කළ යුතු බවයි. හැබැයි 20 මේක වෙනස් වෙනවා. යනුව ව්‍යවස්ථා සංශෝධනයට අනුව සමාජිකයන්ගේ නම් ජනාධිපතිවරයා යෝජනා කරනවා කියලායි වාර්තා කරන්නේ. අපි බලමු මැතිවරණ කොමිසම කොහොම වෙයිද? මහින්ද දේශප්‍රිය මහතා විශ්‍රාම යාමට නියමිත වෙයිද කියන කාරණය පිළිබඳ වාර්තා කරනවා. අද මව්බිම් පුවත්පතේ වාර්තාව අප එතින් උටා ගත්තේ. ඒත් එක්ක මේ මොහොතේදී ආර්ථික මේ කටයුතු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරන්නට සූදානම්. ඒ අනුව පාලන මිලට සීනි මෙට්‍රික් ටොන් 12515ක් සතොස සහ සමූපයට කියලා වාර්තා කර තිබෙනවා. අරුණ පුවත්පතේ වාර්තාව අත්‍යවශ්‍ය භාණ්ඩ මේ මොහොතේදී සපුරා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අනුව තමයි පාලන මිලට සීනි මෙට්‍රික් ටොන් 12515ක් සතොසට සහ සම්පකාරවලට පැමිණෙනවා කියන කාරණේ අරුණ පුවත්පත වාර්තා කරද්දී අද දවසේ ලංකාදීප පුවත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා. ලොකු ලූණු අර්තාපල් රට මිරිසට ළඟදී සීමාවක් කියලායි වාර්තා කරන්නේ. ඒ අනුව ලොකුලූණු අර්තාපල් සහ මිරිස් ආනයනයට ඉදිරියේදී සීමා පනවන බවත් දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අද දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරද්දී දිනමින පුවත්පතේ වාර්තාවකට අපි යනවා. විශේෂ භාර අමාත්‍යතුමන්ගේ ප්‍රකාශය ලබන වර්ෂය පුරාම රතු පරිප්පු කිලෝව 150ට දෙනවා. රාජ්‍ය වග කියන ගුණාත්මක රතු පරිප්පු කිලෝවක් රුපියල් 150ක සහතික කරන ලද මිලකට 2021 වර්ෂය පුරාම ලබා දෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය අද දවසේ දිනමින පුවත්පතින් අප උපුටා ගන්නවා. ඒත් එක්කම මව්බිම පුවත්පතේ වාර්තාවකට අවධානය යොමු කරනවා. ඒ තමයි මේ මොහොතේදී සහල් සම්බන්ධයෙන් කතිකාවක් තිබෙනවා. ඒ අනුව තොග මිලට සහල් නැතිව පිටකොටුවේ කඩ වැසේ කියලත් අද මව්බිම පුවත්පත වාර්තා කර තිබෙනවා. පාලන මිලක් පැනවීමත් එක්ක තොග මිලට සහල් නිකුත් කිරීම සම්බන්ධයෙන් යම් ආකාරයකින් පසුගාමී තැනක සිටිනවා සහ තොග සංගවා ගැනීම පිළිබඳ යම් චෝදනා පවතිනවා. මව්බිම් පුවත්පතේ වාර්තාව තමයි ඒත් එක්කම අපි උපුටා ගන්නවා. අද දවසේදී යම් ආකාරයෙන් ව්‍යාපෘති සිදු කරන චීන ව්‍යාපෘති සිදු කරන තැන්වලදී යම් ආකාරයෙන් ආසාදිත වාර්තා වීමක් පිළිබඳ තිබුණා. ඒ පිළිබඳ චීනයේ විශේෂ අවධානය යොමු කරනවා. දී අයිලන්ඩ් පුවත්පතේ වාර්තාව China pledged to implement strict prevention measures at their project sites යනුවෙන් වාර්තාව. Stricter prevention measures will be implemented in dozens of projects carried out by the Chinese companies after the detection of 4 COVID-19 positive Chinese workers on Wednesday. 4 දෙනෙකු ආසාදිත බව හඳුනාගත්තා. ඒත් එක්කම මේ චීන එම්බසිය විසින් ප්‍රකාශ කරන චීන තානාපති කාර්යාලය Chinese embassy said in the press release 4 Chinese nationals together with 2 Sri Lankan colleagues from a construction project in Kotahena, Colombo 13 were found by some systematic COVID-19 cases during the tests that we carried across the site and precautions. මේ වෙද්දී ඒ චීන ව්‍යාපෘති සිදු කරන තැන්වල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඉහළින්ම අනුගමනය කරමින් ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ වාර්තා කෙරෙද්දී ජාත්‍යන්තරින් පුවතක් අප උපුටා ගන්නවා. ඒ තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා බවට තාම දිවුරුම් දුන්නේ නැතත් මැතිවරණ ප්‍රතිඵලය අනුවපත් වෙනවා. හැබැයි ට්‍රම්ප් පරිපාලනයේ තවමත් ඔහුට ඒ සඳහා වුණු ඉඩකඩ ලබා දෙන්නේ නැහැ. මේක සුවිශේෂී කාරණයක්. State Department preventing Biden from accessing messages from foreign leaders. විදේශ නායකයෝ බයිඩන් මහත්මයාට කරන ලද සුබ පැතුම් වලට ලබා දුණු පණිවිඩ පවා අවහිර කරන්නට ට්‍රම්ප් පරිපාලනය ක්‍රියාත්මක වී තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. Washington, a stack of the message from foreign leaders to President-elect Joe Biden are sitting in the State Department, but Trump administration is preventing him from accessing them. ඔහුට රාජ්‍ය නායකයින්ගෙන් පැමිණි පණිවිඩවලට පවා රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ වෙද්දී යම් ආකාරයෙන් අවහිරයක් සිදු කර තිබෙනවා. ඒ පණිවිඩවත් බලන් දෙන්නේ නැතුව ඔහු කුමන තැනකට ගමන් කරාවිද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. එතනින් පසු අපි අද දවසේදී උපුටා ගන්නවා ඇතුල් පිටු වාර්තා කිහිපයකට. ප්‍රථමයෙන් අවධානය යොමු කරනවා අද දවසේදී අරුණ පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවට. මේ සම්බන්ධයෙන් කතා කරනවා සමාජය ඇතුළතදී අපි මේනුත් පුවත්පත් වාර්තා කිහිපයක් උපුටා ගත්තා. ඒ තමයි මේ බලලනවාද පුච්චනවාද කියන කාරණය පිළිබඳ. ඒ සම්බන්ධයෙන් අද දවසේ තබන සටහන කොරෝනා ආසාදිතව මියන මුස්ලිම් ජාතිකින්ගේ මලසිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් තර්ක විතර්ක මතුවෙන්නට පටන්ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ආදාහනය කිරීමට අනුමැතිය ලැබී ඇතැයි සිලෝන් තෞහීද් ජමාත් සංවිධානයේ නිවේදනය කිරීමත් එක්ක මේක යම් ආකාරයෙන් කතිකාවක් බවට පත් වෙනවා. කෙසේ වෙතත් කෙහෙලිය රඹුක්කල් ඇමතුමා නිවේදනයක් නිකුත් කළ ප්‍රකාශ කරනවා කිසිම විදිහකින් මේ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන නැහැ. මුස්ලිම් ජාතිකින්ගේ මලසිරු භූමදානය කරන්නේද නැතහොත් ආදාහනය කරන්නේද යන පිළිබඳ කාරණේද අපේ රටේ බොහෝ කාරණා මෙන්ම ප්‍රස්තුතයෙන් දුරස්ත දේශපාලනීකරණය වීම නිසා අර්බුදයක් බවට මේ වෙද්දී පත් වෙලා තියෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබෙන්නේ කොරෝනා ආසාදිතයෙකු මියගිය විට ඔහුගේ මලසිරුර ආදාහනය කිරීම හෝ භූමදානය කළ හැකි බවටයි. එහෙත් මින් කුමන ක්‍රමයක් අනුගමනය කරන්නේද යන්න තීරණය කළ යුත්තේ ඒ රටවල පවතින කාලගුණික දේශගුණික සාධකයන් අනුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. යම් හේකින් භූමදාන කරන්නේ නම් මේ සඳහා සාමාන්‍ය භූමදානයකදී අනුගමනය කරන පිළිවෙත්වලට වෙනස් භූමදානයකදී අනුගමනයක් කළ යුතුයි. මේ අනුව අපරට කිසිදු කොරෝනා ආසාදිතයෙකු මිය යන්නටත් පෙර තීරණය කර තිබුණේ කොරෝනා රෝගියෙකු බිය ගිය විට භූමදානය හා ආදාහනය යන ක්‍රම දෙක අනුගමනය කළ හැකි බවටය. නමුත් පළමු මුස්ලිම් ජාතික කොරෝනා රෝගයා මිය යාමත් සමග මේ තීරණය වෙනස් වෙනවා. එතෙන් සිට මේ දක්වා එකම මුස්ලිම් ජාතිකයෙකු හෝ මලසිරුරක් භූමදානය කරන්නට අවසර ලැබී නැත. ඊට හේතුව වී ඇත්තේ මලසිරුරු වලින් ජල මූලාශ්‍රවලට එක්වන වෛරසය මගින් රෝගය පැතිරිය හැකි බවයි. මේ හේතු දැක්වීම කොතරම් දුරට සාධාරණදයි කල්පනා කළ යුත්තේ අපට වඩා ජලාශ්‍රිත රටක් වන මාලදිවයින කොරෝනා මලසිරු භූමදානය කරන බැවිනි. එසේම වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති ඇමරිකාව, බ්‍රසීලය, ස්පාඤ්ඤය වැනි රටවල්ද කොරෝනා මලසිරු භූමදානය කරති. මේ රටවල් එසේ කටයුතු කරන්නේ ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට අනුවයි. ඒ නිසා අපේ රටේද මුස්ලිම් ජාතිකයන්ට තම ආගමික විශ්වාසය අනුව තම ඥාතීන්ගේ අවසන් කටයුතු කිරීමට අවසර දිය යුතු බව මුස්ලිම් ප්‍රජාවගේ සහ පොදු සමාජයේ ඇතැමෙකුගේ මතය වෙලා තිබෙනවා. හැබැයි එහෙම වුණත් මැලේසියාව, ඉන්දුනීසියාව වැනි අතිශය බහුතර මුස්ලිම් ජනතාවක් සිටින රටවල් කොරෝනා මලසිරුරු භූමදානය මෙන්ම ආදාහනය කිරීම යන ක්‍රම දෙකටම ඉඩ සලසා දී තිබෙනවා. ඒ අනුව පහුගිය අප්‍රේල් මාසයේ ඉන්දුනීසියානු ගම්වැසියන් පිරිසක් කොරෝනා මලසිරුරු දෙකක් තම ගම් ප්‍රදේශයේ භූමදාන කිරීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වුණු බව වාර්තා වෙනවා. ඉස්ලාම් දහමට අනුව මලසිරුරු භූමදානය කළ යුතුයි නියමයක් ඇතත් ඉන්දුනීසියානු ගම්වැසියන් එලෙස උද්ඝෝෂණය කරන්නේ තම ආගමික විශ්වාසයට වඩා තමන්ගේ ජීවිත ආරක්ෂාව වැදගත් වන නිසා. ඒ නිසා බොහොම අමාරුවෙන් තෝරා බේරා ගත යුතු කාරණයක් මේ දේවල් පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙයි කියලායි අපි මතක් කරන්නේ. අවසාන වශයෙන් අපි අද දවසේදී කාටුන් කිහිපයකට අවධානය යොමු කරලා අපි කතාව හමාර කරමු. මොකද අද දවසේදී අපි විශේෂ කතාබහකට යොමු වෙන්නට බලාපොරොත්තු වෙන ඒ තමයි ජල ප්‍රශ්නය කියන දේ නිරන්තර කතාබහට ලක් වෙන මාතෘකාවක්. ජනතාව හැමදාම අපේක්ෂාවෙන් සිටුවා මේ ප්‍රශ්නේ විසඳගන්න 2025 වෙද්දී සැමට ජලය කියන තේමාව යටතේ ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ කතා කරනවා ෆ්‍රයිඩේ බුලට් කවියෙන් අපි කතාබහ හමාර කරමු. වැඩි කර දෙන්න කියලා ඒ අයගේ පඩි හප්පා විපක්ෂයේ අය ඉල්ලනවා අඩි. ඉඩ දෙමු අපි ඉතින් දැන් තනි ඇහැට ඇඳී තර කර ගන්න මේ පංචස්කන්ධය තඩි. ඒ කියන්නේ දේශපාලඥයින්ගේ පඩිය වැඩි කරලා දෙන්න කියන කාරණේ ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී කතා කරුණා. පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ ඉතින් රටම ආර්ථික අර්බුදයක ඉන්නවා, ලෝකයේම ලොකු ප්‍රශ්නයක ඉන්නවා. ජනතාවට පටි තද කරගන්න කියලා දේශපාලඥයින්ගේ පඩි වැඩි කරොත් ඒක කොයිතරම් දුරට උචිතද කියන දේ ප්‍රශ්නයක් වෙනවා. අපි හතට කතා බහේදී හමු යමු. ප්‍රාර්ථනා කරන ඔබට නිරෝගී යහපත් දවසක්. සාකච්ඡාවෙන් යලි හමු.